පස්තුරු 4යි විනාඩි 1යි අද උතුම් දුරුතුමස පුර පසළොස්වක පොහෝදා ස්වදේශීය සේවා පූජා සදහම් වන්දනාව විසිරුව හරිනු ලබන්නේ කැලණිය රාජමහා විහාරස්ථානයේ සිට. අපි සූදානම් නැවතත් පොහෝදා පූජා සදහම් වන්දනාව සමග සම්බන්ධ වන්න සම්බන්ධතාවය ලබා දෙනවා හිතවත් නිවේදක ප්‍රියදර්ශන සමන් කුමාරට. තෙරුවන් සරණයි. බෙහෙවින් ස්තුතියි. ස්වදේශීය සේවා සම්බන්ධතා මැදිරියේ සිට රමණීය කමනීය කැලණි රාජමහා විහාරස්ථ පුණ්‍යවන්ත භූමියට මයික්‍රොෆෝනය යොමු කළ සොහොයුරිය නිවේදිකා නදිකා ගුණරත්න ඔබට. කැලණිය අපේ පින්බිම. කැලණිය අපේ ඓතිහාසික උරුමය. කැලණිය අපේ ලෝක උරුමය. කැලණි රාජමහා විහාරස්ථානයේ මේ මොහොතේදී හිමින් සීරුවේ විහාරස්ථානය පිසගනිමින් සැන්දෑ හිරු බැස යන අතරතුර ඊටාම ශාන්ත වූ පරිසරයක් තමයි මැවී තිබෙන්නේ. ඈතින් අපිට කැලණි ගඟ හිමින් සීරුවේ ගලා බසිද්දී අපේ මතකයට නැගෙන්නේ කැලණිය පිළිබඳව විවිධ වර්ණනාවන් සිදු කරලා තිබිච්ච ආකාරය. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ සැල්හිණි සංදේශයේ ඊටාම ලස්සනට කැලණිය වර්ණනා කර තිබෙනවා. ඒ කවි අතර එක කවියක සඳහන් කරලා තිබෙනවා හැන්දෑ වේලාවක කැලණි ගඟ අසබඩ ඉන්න වේලාවක ත්‍රිලෝක නායක අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ ධර්මය අපට ඇසෙනවා කියා. එදා බුදුහිමියන් 500ක් වූ මහා රහතන් වහන්සේලා සමග වැඩිය කැලණිය පුදබිම වරක් වැන්දොත් අපි සියලුම දෙනාගේ පව් දුරවනවා යයි කියන්නට තරම් පූජනීයත්වයට පත්වෙච්ච තැන. සුපින්නතුනි, අද පින්බර පොහෝදා ජාතික ගුවන්විදුලියේ පූජා සදහම් වන්දනාව චාරිත්‍රයක් ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සෑම වර්ෂයකම ගෙනෙන්නේ කල්යාණි රාජමහා විහාරස්ථානයේ සිට. විශේෂයෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා උපදේශකත්වයක් ලබා ගනිමින් විහාරස්ථානයේ සතර පෙරවේ දායක ප්‍රසාදීන් සෑම වසරකම මේ කටයුත්ත සංවිධානය කරනවා. ජාතික ගුවන්විදුලියට වසර 96යි. මේ ගුවන්විදුලිය සෑම වසරකම මේ උතුම් පුණ්‍ය කර්මය එදා මෙදා තුර සෑම වර්ෂයකදීම ජනවාරි මාසයේ පොයේදී මේ කටයුත්ත කරන්නේ ඒ ආශිර්වාදය ඒ ශක්තිය රටට ලෝකයට ලබා දෙන්න. ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුවේ සමාදර දායකත්වයෙන් පූජා සදහම් වන්දනාව මේ ලෙස ඔබට ඉදිරිපත් කරද්දී දැන් අපි සූදානම් වන්නේ අද සන්ධ්‍යා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට. මේ මොහොතේදී කැලණි රාජමහා විහාරස්ථානයේ තැනින් තැන සුදු වතින් බැබලෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. අපේ පින්නතුන් ධර්මයේ ශ්‍රවණය කරන්නට විහාරස්ථානයේ ඉඩ ඇති තැන්වල තැන්පත් වෙමින් මේ බුදු හිමි තමන්ගේ පා තබා පාරිශුද්ධත්වයට පත් කළ පින්බිමේ ආශිර්වාදය ලබා ගනිමින් සිටින මොහොතක ගෞරවනීය යතිවරයන්න් වහන්සේ විචිත්‍ර දම් සභා මණ්ඩපේ ධර්මයේ දේශනා කරන්න සඳහා වැඩමා සිටින මොහොත. අද දේශකයන්න් වහන්සේ කැලණි රාජමහා විහාරාධිකාරී කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නම කියන්නට අවසරයි පූජනීය දිනියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි සියලු දෙනා පාදාභිවන්දනෙන් යුතුව සාදු නදක් දෙමින් උන්වහන්සේව පිළිගනිමු. සාදු සාදු සාදු. මේ මොහොතේදී ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට සන්ධ්‍යා ධර්මානුදේශන සිදු කිරීම සඳහා දැත් වට්ටිය පිළිගන්වා ආරාධනා කිරීමේ කටයුත්ත සිදු වන මොහොත සිදු කරනු ලබන්නේ කැලණිය ගල් බොරැල්ල පදිංචි
කොළඹ මහරෝහලේ වෛද්‍ය සරත් චන්ද්‍ර මහතා ඇතුළු පිරිසයි අද ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. මේ මොහොතේදී වෛද්‍ය සරත් චන්ද්‍ර මහතා දැත් වට්ටිය පිළිගන්වා ධර්මානුශාසනාව සඳහා ආරාධනා කර සිටිනු ලැබුවා. සාදු සාදු සාදු. සුපින්නතුනි, අප උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත සිල් සමාදන් වූ උවැසියන් හැර අන් සියලුම දෙනා පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා
සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස සාදු සාදු සාදු. සියපින් සිරින් සරෝ දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වන්දිම් මුනි උතුමන් තිලෝ ගුරු යථාපි පුප්පරා සිම්හා කෛරාමාලා ගුනේ බහෝ එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුං තී. සාදු සාදු සාදු. ඓතිහාසික ශ්‍රී කල්යාණී උභය රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති අග්ගමහා පණ්ඩිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අස්මදාචාර්ය පාදෝත්තම අවසරයි අති ගෞරවාර්හ කොල්ලපිටියේ මහින්ද සංඝරක්කිතාභිදාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අද උතුම් වූ දුරුත්වපුර පසළොස්වක් පෝ දින ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පරම පූජනීයත්වයට අති පවිත්‍රත්වයට පාරිශුද්ධත්වයට පත් වූ මේ උතුම් වූ කල්යාණී පුදබිම සිට මේ ධර්මදේශනා පින්කමට සම්බන්ධ වන වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි, ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් විදුලිය හරහා මේ පින්කමට සම්බන්ධ වන දහස් සංඛ්‍යාත පින්වත්නි, අද මේ පින්කමේ දායකත්වය, මූලිකත්වය, ප්‍රධානත්වය ගෙන කටයුතු කරන කැලණිය ගල්බරැල්ලේ පදිංචි වෛද්‍ය සරච්චන්ද්‍ර මහත්මයා, එම නෝනා මහත්මිය, දරුවන් ඇතුළු කොට අපේ සීල භාවනා සමිතියේ සභාපතිතුමන්, නිලධාරී මණ්ඩලයේ ඇතුළු වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි, අද දවස පුරාම මේ උතුම් පුණ්‍ය භූමිය තුල මේ දුරුත්වපුර පසළොස්වක් පෝදා සිදු කෙරෙන සීල භාවනා පින්කම් මාලාවේ මේ මොහොතේදී නැවත වරක් උතුම් වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කිරීම සඳහා මේ පින්නතුන් හැමදෙනාම සෝදානම් වන්නේ ශ්‍රද්ධාවෙන් යුක්තව, ගෞරවයෙන් යුක්තව, පැහැදුණු සුපසන් නිර්මල සිතින් යුක්තව අද දවස පුරාම සිද්ධ කරනු ලබන මේ පින්කම් මාලාවේ තවත් එක් සුවිශේෂ පින්කමක් විදියට ධර්මදේශනාමය පින්කම, ධර්ම ශ්‍රවණමය පින්කම, අපේ සරච්චන්ද්‍ර දොස්තර මහත්මයා ඇතුළු පවුල හැමදෙනාම ධර්ම දානමය පින්කම මේ වෙලාවේදී සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඊ타මත් ගෞරවයෙන් අනුස්මරණය කරමින් ඒ රාත්‍රී කාලයේදී මේ උතුම් පුණ්‍ය භූමිය තුල ඓතිහාසික දුරුතු මහා පුණ්‍ය පූජෝත්සවයේ උඩමළුවේ පෙරහැර ඊ타මත් චමත්කාර ලෙස ඓතිහාසික පාරම්පරික ගුණධර්ම සංස්කෘතික ලක්ෂණ ගරු කරමින් ආරක්ෂා කරමින් පවත්වන්නට යෙදුණා. ජීවමාන තථාගත බුදුරජාණන් වහන්සේ මේ කැලණි පුදබිමට වැඩම කළ මොහොතෙහි පුද පූජා, ගෞරව උපහාර, සත්කාර සම්මාන පවත්වන සිතින්
ජීවමාන තථාගත බුදුරජාණන් වහන්සේට පවත්වන නිර්මල ගෞරවනීය ශ්‍රද්ධාවන්ත අලංකාරවත් සම්බුද්ධ පූජාවක් ලෙසින් ඒ පෙරහැර මංගල්‍යයේ ඓතිහාසික උඩමළුවේ පෙරහැර පවත්වලා ඒ පින්කම් මාලාවෙන් සමාරම්භ කරලා අද දුරුතු මහා පුණ්‍ය පූජෝත්සවයේ මේ පින්කම් සියල්ල කුසල ශක්තියින් පුණ්‍ය ශක්තියින් ආධ්‍යාත්මික ගුණ ශක්තියින් තමන්ගේ ජීවිතය තුළ පාරමී ගුණ ශක්තියින් ශක්තිමත් වන ආකාරයට බලවත් වන ආකාරයට තමන් මේ හැම කෙනෙක්ම පිනින් වඩාත් මේ පුරපසළොස්වක් පෝදින පොහොසත් වන ආකාරයට මේ පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් අපගේ දෛනික ජීවිතයේදී එදිනෙදා ජීවිතයේදී අපි ගත කරන සාමාන්‍ය ජීවිතයේදී අපි පවත්වා ගත යුතු ගරු කළ යුතු නිතර අනුස්මරණය කළ යුතු ඒ වගේම පිළිපැදිය යුතු ගාථා රත්නයකින් දේශිත බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මාවවාදයක් අන්තර්ගත ගාථා රත්නයක් කුද්දක නිකායට අයත් ධම්මපදයේ පුප්ප වග්ගයේහි සංරක්ෂිතව තියෙන ගාථාවක් අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව විදියට ඉදිරිපත් කළේ. මේ ධර්මාවාදයේදී පින්වත්නි අමාමෑණී බුදුරජාණන් වහන්සේ අපට ඊටාම වැදගත් ජීවිතයට තීරණාත්මකව බලපාන සංසාර ජීවිතේ ගමන් මඟ වෙනස් කිරීමට බලපාන අපේ කර්ම ශක්තිය සමග ගලාගෙන යන මේ සංසාරයට අයිති ජීව ප්‍රවාහය තීරණාත්මකව වෙනස් කරන්නට හේතු සාධක වන මේ විශ්වය තුල සැඟවී තිබෙන රහසක් උන්වහන්සේ බුද්ධ ඥාණයෙන් ධර්ම ඥාණයෙන් සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගෙන සකල සත්වයා වෙත පතල මහා කරුණාවෙන් මහා මෛත්‍රියෙන් යුක්තව අසා දැන ගැනීමටත් දැනගෙන මතක තබා ගැනීමටත් මතක තබාගෙන පිළිපැදීමටත් පිළිපැද ජීවිතය අඳුරින් ආලෝකයට අයහපතෙන් යහපතට අධර්මයෙන් ධර්මයට මුසාවෙන් සත්‍යයට ගෙන යාම සඳහා මඟ පෙන්වීමක් විදියටයි මේ උතුම් ධර්මාවාදය දේශනා කරනු ලබන්නේ. මෙහි සඳහන් වෙන බුද්ධ වචනය තේරුම් ගන්න උත්සාහ කළොත් එහි කියවෙන්නේ යතාපි පුප්ප රාසිම්හා යම්සේ මල් රාසියකින් කෛරා මාලා ගුණේ බොහෝ මල් මාලා සකස් කරන්නේද පිළියෙල කරන්නේද නිර්මාණය කරන්නේද ඒවං එලෙසම ජාතේන මච්චේන උපන් ජීවිතාවසානයක් ඇති පුද්ගලයා විසින් කත්තබ්බං කුසලං බහුං මේ ජීවිත ආරම්භයත් ජීවිතාවසානයත් කියන සන්දිස්ථාන දෙක අතරෙදී බොහෝ කුසල් කළ යුතුයි කියන අවවාදය. ඊටාම ලස්සන සුන්දර හැම කෙනාටම තේරුම් ගන්න පුළුවන් මතක තබා ගන්න පහසු ස්මරණෙහි රඳවා ගන්න ලේසි උපමාවකින් තථාගත බුදුරජාණන් වහන්සේ මේ කාරණේ අපට පැහැදිලි කරනවා. මල් මාලා ගොතන ඒ දැනුම තියෙන ඒ කුසලතාව හිමි දක්ෂතාව තියෙන කෙනෙකුට මොන විදිහේ මල් ටිකක් ලැබුණත් ඒ ලැබුණ මල් ටිකෙන් අර තමන්ගේ නුවණ තමන්ගේ කුසලතාව තමන්ගේ අත්දැකීම ප්‍රයෝජනෙට අරගෙන දක්ෂ මල් සකස් කරන කෙනෙක් ඊටාම ලස්සන අලංකාරවත් මල් සැරසිල්ලක් කරනවා. දැන් අපි දැකලා තියෙනවා සමහර වෙලාවට දක්ෂ නිර්මාණ ශක්තිය තියෙන කෙනෙක්.
දක්ෂ ප්‍රතිභා ශක්තිය තියෙන කෙනෙක්. උපතින්ම නිර්මාණශීලී දෙයක්, අලුත් දෙයක්, අපූර්ව දෙයක්, මෙලව මෙතෙක් නොතිබුණු දෙයක් නිර්මාණය කිරීමේ දක්ෂතාව ශක්තිය තියෙන කෙනෙකුට සමහර විට පොල් කටුවක් ඇති සුන්දර නිර්මාණයක් කරන්න. පොල් හනස්සක් ඇති සුන්දර නිර්මාණයක් කරන්න. වියලුණු දරාත්තක් ඇති සුන්දර ලස්සන අලංකාරවත් නිර්මාණයක් කරන්න. ප්‍රාණය නිරුද්ධ වුණු මිහිමත පතිත වුණු වියලුණු දරගසක් ඇති ඊටාම ලස්සන සුන්දර නිර්මාණයක් කරන්න. අවශ්‍ය නිර්මාණ ශක්තිය, අත්දැකීම, කුසලතාව කියන කාරණා. මේ කාරණා තියෙන කෙනෙකුට තමන් ළඟ තියෙන, තමන් අවට තියෙන, තමන්ගේ පරිසරයේ තියෙන, තමන්ට ලෙහිසියෙන් හොයාගත හැකි අමුද්‍රව්‍ය ප්‍රයෝජනයට අරගෙන ඊටාම ලස්සන සුන්දර නිර්මාණයක් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ කාරණය මල් මාලා සකස් කිරීමේ උපමාවට පැහැදිලි කරමින් උන්වහන්සේ පැහැදිලි කරනවා අපේ ජීවිතයේ තියෙනවා ප්‍රධාන සන්දිස්ථාන දෙකක්. ඒ තමයි ජීවිතාරම්භය සහ ජීවිතාවසානය. මේක මේ ලෝකේ හැම කෙනෙකුටම පොදු ලක්ෂණ දෙකක්. හැම ජීවිතයකටම පොදු ලක්ෂණ දෙකක්. ජීවත් වන හැම දෙයක්ම, පණ තියෙන හැම දෙයක්ම, ප්‍රාණයක් සහිත හැම දෙයකටම ජීවිත ආරම්භයකුත් ඒ වගේම ජීවිතාවසානයකුත් තියෙනවා. මෙන්න මේ තීරණාත්මක සම්දිස්ථාන දෙක අතරත ජීවියෙක්, ප්‍රාණියෙක් විශේෂයෙන්ම හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, හිතා මතා කටයුතු කරන්න පුළුවන් කෙනෙක් කල යුතු තමන්ගේ යහපත පිණිස, තමන්ගේ සුභසිද්ධිය පිණිස, තමන්ට සැප පිණිස, තමන්ට දීර්ඝායුෂ පිණිස, තමන්ට නිරෝගී බව පිණිස, තමන්ගේ අපල උපද්‍රව දෝෂාන්ධකාරයන් ජය ගැනීම පිණිස, තමන්ට එන බාධා කරදර උවදුරු මගහරවා ගැනීම පිණිස, තමන්ගේ ජීවිතයට එන දුක්ඛ දෝමනස්යන් ජය ගැනීම පිණිස, තමන්ට එන ප්‍රශ්න ගැටලු අභියෝග ජය ගැනීම පිණිස තමන් විසින් සිදු කළ යුතු ඊ타මත්ම වටිනා, ඊ타මත්ම අර්ථවත්, ඊ타ම නිවැරදි ක්‍රියාදාමයක් බවට පත් වෙන්නේ ජීවිතයේ ඉඩ ලැබෙන හැම මොහොතක්ම, ජීවිතයේ අවස්ථාව එළඹෙන සෑම මොහොතක්ම, අවකාශයක් සකස් වෙන හැම මොහොතක්ම තමන්ට පින් සිද්ධ කර ගැනීමට, කුසල් සිද්ධ කර ගැනීමට අවස්ථාවක් බවට පත් කර ගැනීම. අපි අහලා තියෙනවා ඉස්සර අපේ ගොවිතැනේ ගොවි තැන්පත් කළා. ಭಾರತයේ ලංකාවෙත් පුරාණේ ඉඳලා අපේ ආදිමතුන් මිත්තෝ ඊටාම අවිහිංසකව, ඒ කියන්නේ කිසි කෙනෙකුට හානියක් කරන්නේ නැතුව තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න, දරුමල්ලන් රැකගන්න, පවුල් ආරක්ෂා කරගන්න විතරක් නෙමෙයි රජයට අයබදු ගෙවන්න, විහාරස්ථාන පන්සල් ශාසනය පවත්වාගෙන යන්න, ඒ සියල්ල සිද්ධ කළේ ගොවි තැන්පත් කිරීමේ. ඔබ අදත් ඓතිහාසික කැලණිය රජමහා විහාරේ පෞරාණික ඓතිහාසික විහාර මන්දිරයට පිවිසුනහම ඒ විහාරේ රන් පිළිමගේට පිවිසෙන දොරටුව අසල විශාල තඹ පාත්‍රා දෙකක් තියෙනවා. මේ විශාල තඹ පාත්‍රා දෙක පුරාණ කාලේ ඉඳලා තිබුණේ කෙත් වතුවල, කෙත් තමන්ටයිති කුඹුරුවල, කෙත් වතුවල, වතු පිටිවල හැදෙන, වැඩෙන, සකස් වෙන, ඵල නෙලා ගන්න වී ධාන්‍ය ගෙනල්ලා අර පාත්‍රයට පූජා කරනවා. එතකොට මේ කුඹුරේ පැහෙන ධාන්‍ය වලින් කොටසක් වෙන් කරනවා බුද්ධ භෝග කියලා. මේ ධාන්‍ය කොටස පූජා කරන්නේ බුද්ධ පූජාවක් විදියට, ශාසනික පූජාවක් විදියට, ශාසනයේ පැවැත්ම සඳහා. එතකොට මේ ගොවිතැන තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම, තමන්ගේ දරුමල්ලන් පවුල ආරක්ෂා කර ගැනීම පමණක් නෙමෙයි, නිස්සකවම ඒන් කොටසක් තමන්ට පින් කරන අවස්ථාවක් බවට පත් කරගත්තා.
තමන් වෙහෙස මහන්සි වෙලා දහඩිය හෙලලා දෑති වීර්යෙන් දෑති ශක්තියෙන් වගා කරන සකස් කරන මහ පොළව පෙරලලා ජලය හරවලා පොළව සකස් කරලා ධාන්‍ය වපුරලා වී ගොවි තැන්පත් කළා තමන් නෙලා ගන්න ශස්‍ය ඵල වී ඵල වලින් කොටසක් බුද්ධ භෝග විදියට තථාගත බුදුරජාණන් වහන්සේටත් එවැගේම සම්බුද්ධ පූජාවක් විදියට ශාසනික පූජාවක් විදියට සිද්ධ කළා. තමන් ගොවි තැන්පත් කිරීම ශාසනය සුරකින්න සම්බුද්ධ පූජා පවත්වන අවස්ථාවක් බවට පත් කරගත්තා. ඒ විතරක් නෙමෙයි පුරාණ කාලේ අපේ ආදිමුතුන් මිත්ත හොඳට බුදු සමයෙන් ඉගෙනගෙන හිටියා. තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අවබෝධ කරගෙන හිටියා. මේ මහ පොළව, මේ තුරුලතා, මේ ජල සම්පත, මේ වායු සම්පත, මේ මිහිමත තියෙන මේ ධරණී තලය තුල තියෙන දහසකුත් එකක් අපි වාසනාවන්තව ලබලා තියෙන අපිට නොමිලේ ලැබෙන මිල මුදලට ගන්න බැරි සම්පත් පිරිසිදු ජලය, පිරිසිදු වාතය, මේ පරිසරයෙන් අපි නෙලා ගන්න ඖෂධ, පරිසරයෙන් අපි ගන්න ආහාර, මේ පරිසරයෙන් තුල අපිට තියෙන ආරක්ෂාව ආශිර්වාදය කියන එක මිනිස්යන්ට පමණක් අයිති දෙයක් නෙමෙයි. එය අනිත් සත්තුන්ටත් අයිති. සතා සීපාවාට අයිති, කුරුල්ලන්ට අයිති, කෘමීන්ට අයිති, පුංචිම පුංචි ජීවියාගේ ඉඳලා සත්වයාගේ ඉඳලා මිනිස්යා දක්වා හැම කෙනාටම පොදු සම්පතක් තමයි මිනිස්යන් විදියට තමන් පරිහරණය කරන්නේ. බලන්න කුඹුරු වගා කරනකොට, ගොවිතැන්පත් කරනකොට වී ගොවිතැනේදී ඒකට බාධා කරන ප්‍රධානම බාධකයක් බවට පත් වෙන්නේ වී ඉහපු කාලේ ඒ වී අහුලාගෙන කන කුරුල්ලෝ. වී කිරිවදින කාලේ ඊළඟට වී පැහෙන කාලේ ඒවා කුඹුරු වලට ඇවිල්ලා ඒවා ඩැහැගෙන පැහැරගෙන ගිහිල්ලා ආහාරයට ගන්න කුරුල්ලෝ. එතකොට දැන් මේ වී ගොවිතැනේදී කුරුල්ලන් එළවීම, කුරුල්ලන් ආරක්ෂා කර ගැනීම, කුරුල්ලන්ගෙන් වී ගොවිතැන තමන්ගේ වගාව ආරක්ෂා කරගන්න ඊටාම සුවිශේෂ අවිහිංසක හිංසාවෙන් තොර උපක්‍රම පුරාණේ අපේ ගොවියෝ පාවිච්චි කළා. ඒ සියල්ලම කරලා වී වගාවේ ආරම්භයේ ඉඳලා ශස්‍ය නෙලාගෙන ගෙදරට ගෙනල්ලා බුද්ධ භෝග, දේව භෝග විදියට ඒව පරිත්‍යාග කරලා පින් සිද්ධ කරගන්න අතරෙම පුංචි ලියද්දක්, පුංචි කුඹුරක් වෙන් කළා කුරුළු පාළුව කියලා. ඒ කුරුළු පාළුව කියලා වෙන් කළේ අර වී වගාව පුරාම Tamanට බාධා කරන කුරුල්ලන්ට ආහාර කොටසක් විදියට වෙන් කළා. ඒ විතරක් නෙමෙයි කුඹුරේ වැටෙන, කුඹුරේ අතහැරිලා යන ගොයන් නෙලනකොට, ගොයන් කපනකොට, වී අහුල්නකොට නියරේ කුඹුරේ කමතේ මහමග වැටිලා තියෙන ගොයන් ගස්, ගොයන් කරල් එකතු කරලා එක මිටියකට ගෙනල්ලා බැඳලා ගෙදර ස්තෝපු එක තැනක එල්ලලා තියෙනවා මේ පරිසරයේ ඉන්න කුරුල්ලන්ට ආහාර ගැනීම සඳහා. එතකොට තමන් තනිව ජීවත් වීම පමණක් නෙවෙයි, තමන් තනිව බඩවියත රැක ගැනීම පමණක් නෙවෙයි, ඉඩ ලැබෙන සෑම මොහොතක්ම, කරන සෑම ක්‍රියාවක්ම, යෙදෙන හැම කටයුත්තක්ම තමන්ට පින් කර ගැනීමේ අවස්ථාවක් විදියට, කුසල් රැස් කර ගැනීමේ අවස්ථාවක් විදියට, පාරමී ධර්ම පූර්ණේ කර ගැනීමේ අවස්ථාවක් විදියට, ආධ්‍යාත්මික ගුණ ශක්තියෙන් පොහොසත් කර ගැනීමේ අවස්ථාවක් විදියට අපේ පැරැන්නු භාවිත කළේ තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මාවවාදය ඔවුන්ගේ හිත තුළ ඊටමත් හොඳින් කාවැදී තිබුණු නිසා. එපමණක් නෙවෙයි, අපි අරගෙන බැලුවහම තමන් කාලය බෙදාගෙන තිබුණා. මේ කාලය බෙදාගෙන තියෙනකොට අපි 4 පෝය පුරාණ කාලේ ඉඳලා වෙන් කරගත්ත පුර 15ක පෝය, අමාවක පෝය, පුර 8වක පෝය, අව 8වක පෝය කියන මේ දවස් 4 වෙන් කරගත්ත ආධ්‍යාත්මික දවස් 4ක් විදියට සාමාන්‍ය කටයුතු වලින් වෙන් වෙලා, එදිනෙදා කටයුතු වලින් වෙන් වෙලා, ජීවනෝපාය ක්‍රමවලට වෙන් කරන කටයුතු වලින් වෙන් වෙලා මේ දවස් 4 වෙන් කරගත්තේ
පුණ්‍යවන්ත දවස් 4ක් විදියට මේ දවස් 4 නොවරදවාම අදත් අපේ පැරණි වැඩිහිටියෝ ඒ සාම්ප්‍රදායික ගුණධර්ම ගරු කරමින් මේ දවස් 4 අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වෙලා සිතින්වත් කයින්වත් වචනෙන්වත් තමන්ටවත් තමන් වෙන කෙනෙකුටවත් හානියක් නොවන ආකාරයට කරදරයක් නොවන ආකාරයට හිංසාවක් නොවන ආකාරයට සිත කය වචනය සංවර කරගන්නත් ඊළඟට තමන්ගේ දවස් 4 තුල හිමිදිරි පාන්දර ඉඳලා පසුදා හිමිදිරිය වනතුරු පැය 24ක කාලයක් සිද්ධ කරන සියලු කටයුතු තමන්ට පින් ඉපදීම පිණිස තමන්ට කුසල ශක්තියින් ඉපදීම පිණිස තමන් තුල පාරමී ගුණධර්මයන් සම්පූර්ණ වීම පිණිස ඊළඟට තමන්ගේ ආරක්ෂා කරන රට ආරක්ෂා කරන සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන දෙවියන්ට පුණ්‍යානුමෝදනා පිණිස පින්දීම පිණිස තමන්ගේ මව්පිය පරපුරේ ගුරු පරපුරේ ආදිමුතුන් මිත්තන්ට ඥාති ශ්‍රේෂ්ඨයන්ට පින් දෙන්න පුළුවන් පින් අනුමෝදන් කරන්න පුළුවන් මහා පුණ්‍ය ශක්තියක් උපදවා ගන්න පුළුවන් දින 4ක් බවට මේ දින 4 පත් කරගත්තා. සංසාර ජීවිතයේදී අපේ ජීවිතය තීරණාත්මකව සුගතියට හෝ දුගතියට යොමු කරන්න. සුගතිය කියලා කියන්නේ සැප ඇති තැන. දුගතිය කියලා කියන්නේ දුක්, කරදර, පීඩා, හිංසා, බාධා ඇති තැන. මේ කියන දෙපැත්තෙන් එක පැත්තකට අපේ ජීවිතය එක තැනකින් අවසන් වුණාම ඊළඟ තැන සුගතියට හෝ දුගතියට යොමු කරන්න තීරණාත්මකව බලපාන දේ තමන්ගේ කර්ම ශක්තිය. තථාගත බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දසක නිපාතේ දස ධම්ම සූත්‍රයේදී තමන්ගේ ශිෂ්‍ය පුත්‍ර භික්ෂූන් වහන්සේලාට ශ්‍රාවකයන්ට අවධාරණය කරලා පැහැදිලි කරනවා මෙන්න මේ කාරණා මතක තියාගන්න කියලා කාරණා 10ක්. ඒ කාරණා 10න් එකක් තමයි කම්මස්ස කෝම්හි. තමන් පිරිසිදු සිතින් කරන යහපත් හොඳ දේ. අපිරිසිදු සිතින් කරන හිත කිලුට වී කරන කෙලෙස් වලට යටපත් වී කරන නරක දේ තමන්ට දායාදයක් විදියට තමන් සතු දෙයක් විදියට තමන්ට හිමිවන දෙයක් විදියට තමන්ගේ ජීවිතයට නැවත වරක් බලපෑමක් සිද්ධ කරනවා. කම්මස්ස කෝම්හි. තමා කරන ලද හොඳ නරක ක්‍රියාවල ප්‍රතිඵල තමන් සතු දෙයක් විදියට තමන්ට අනාගතයේ භුක්ති විඳින්න නිසකවම අවස්ථාව ලැබෙනවා. කම්මස්ස කෝම්හි. කම්ම දායාදෝ. මේ ජීවිතයේ ඉඳලා ඊළඟ ජීවිතයට මේ භවය අවසන් කළාට පස්සේ ඊළඟ භවයට මේ ජීවිතේ අවසන් කළ අලුත් උපතක් ලැබුවට පස්සේ තමන්ට දායාදය විදියට මේ ජීවිතෙන් එහා ජීවිතයට අරගෙන යන දායාදයේ විදියට තමන්ට හිමි වෙන්නේ තමන්ට අයිති වෙන්නේ තමන්ගේ හොඳ කර්ම ශක්තිය පුණ්‍ය කර්ම ශක්තිය හෝ එහෙම නොවේ නම් නරක කර්ම ශක්තිය. ඊල් තුන්වෙනි කාරණේ කම්ම යෝනි. ඊළඟට තමන් උපදින තැන දෙවි කෙනෙක් අතර උපදිනවද? මනුෂ්‍ය ලෝකයේ උපදිනවද? තිරිසංගත භවයක උපදිනවද? പ്രേත ලෝකයක උපදිනවද? මේ සියල්ල තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි තමා විසින්මයි තමාගේ කර්ම ශක්තිය විසින්මයි. ඊළඟට උපදින තැන තීරණය කරනු ලබන්නේ කර්ම ශක්තිය විසින්. ඊළඟට මේ සංසාර ජීවිතේ අපිට නෑදෑයෝ හමු වෙනවා. ඥාතීන් හමු වෙනවා. ලේ ඥාතීන් හමු වෙනවා. මව් පරපුරේ ඥාතීන්, පිය පරපුරේ ඥාතීන්, ආවාහ විවාහ සම්බන්ධකම් වලින් තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන ඥාතීන්. ඒ හැම ඥාතියෙක්ම තමන්ගේ සුසානය ළඟදී නතර වෙනවා. එතනින් එහාට යන්න පුළුවන් වෙන්නේ යන්න පුළුවන්, ගමන් කරන්න පුළුවන්, එන්න පුළුවන්, උපකාරවත් වෙන්න පුළුවන් ඥාතියා බවට පත් වෙන්නේ තමන්ගේ කර්ම ශක්තියම පමණයි. හොඳ කර්ම ශක්තිය හෝ නරක කර්ම ශක්තිය. පුරාණ ශ්ලෝකයක අපිට මේ කාරණය පැහැදිලි කරලා දෙනවා. අර්ථා ගෘහේ නිවෘත්තන්තේ. අර්ථ කියලා කියන්නේ ධනය. අපි කියනවා
අර්ථ ශාස්ත්‍රය කියලා. අර්ථ ශාස්ත්‍රය කියලා කියන්නේ ආර්ථික විද්‍යාවට. අර්ථ කියලා කියන්නේ ධනය. තමන් උපයපු නිශ්චල චංචල දේපල සියල්ල වස්තු විදියට, මුදල් විදියට, නෝට්ටු විදියට, තැම්පතු විදියට, කොටස් වෙළඳ පොලේ කොටස් විදියට තියෙන ධනෙ සියල්ල ඒව සියල්ල තමන් සතුව තියෙනන් ඒව තියෙන තැන්වලම නතර වෙනවා. gedara තියෙන ඒවා gedara නතර වෙනවා. අනිත් ඒවා තියෙන තැන්වලම නතර වෙනවා. ශමසානේ මිත්‍ර බන්ධව ඊළඟට සුසානේ දක්වා එන්න පුළුවන් හම්බ කරපු දෙයක් තියෙනවා. ඒ තමයි තමන් හම්බ කරපු මිනිස්සු. තමන් හම්බ කරපු මිනිස්සු කෙනෙකුගේ සුසානේ දක්වා ගමන් කරනවා. ඊළඟට එතනින් එහාට එන්න පුළුවන් සුකෘතං දුෂ්කෘතං චෛව ගච්ඡන්ත මනු ගච්ඡති. එතනින් එහාට යන කෙනාගේ පිටුපසින් ගමන් කරන්න පුළුවන්. අනුගාමික වෙන්න පුළුවන්. තමන් සමග රැගෙන යන්න පුළුවන් වෙන්නේ හොඳ හිතින් කරපු හොඳ දේවල් සහ කිලුට සිතින් තමන් යමක් කළානම් හෝ උනානම් ඒ කර්ම ශක්තිය පමණයි. මේ විදියට බුදුරජාණන් වහන්සේ දසධම්ම සූත්‍රයේදී පැහැදිලි කරනවා බුද්ධ ශ්‍රාවකේ බුදුරජාණන් වහන්සේ සරණ යන කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත්වෙන කෙනෙක් ඊටමත් හොඳින් අවබෝධ කරගත යුතු මතක තබාගත යුතු සිහි තබාගත යුතු නිරන්තරයෙන් මෙනෙහි කළ යුතු අනුස්මරණය කළ යුතු ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කර්මයක් කාරණයක් බවට පත් වෙන්නේ යහපත් දෙයක් කළොත් එහි යහපත් ශක්තිය අයහපත් දෙයක් කළොත් එහි ඒ අයහපත් ශක්තිය තමන් සමග ගමන් කරනවා කියන කාරණේ. යහපත් කල්යාණ දෙයක් සිදු කළොත් ඒ ශක්තියත් අයහපත් කල්යාණ නොවන දෙයක් සිද්ධ කළොත් ඒ ශක්තියත් තමන් සමග ගමන් කරනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අර දක්ෂ මල් සකස් කරන කෙනෙක් දක්ෂ මල් මාලා සකස් කරලා අලෙවි කරලා ජීවත් වෙන කෙනෙක් දක්ෂ මල් කරුවෙක් තමන්ට ලැබෙන මල් වලින් තමන් සතු මල් වලින් තමන්ට නෙලාගත හැකි මල් වලින් තමන්ගේ පරිසරයේ තියෙන මල් වලින් තමන්ට අවට තියෙන මල් වලින් අලංකාරවත් සුන්දර ආකර්ශනීය සිත් ගන්නාසුළු අනිත් අය පැහැදෙන මල් අලංකාරයක් කරනවා වගේ මල් වලින් සැරසිල්ලක් කරනවා වගේ මාලා දාමයක් සකස් කරනවා වගේ අපිට ලැබෙන අවස්ථා ප්‍රයෝජනෙට අරගෙන අපිට තියෙන පරිසරය ප්‍රයෝජනෙට අරගෙන අපි ජීවත් වන අවස්ථා පරිසරයේ ප්‍රයෝජනෙට අරගෙන නිරන්තරයෙන් පුණ්‍ය ශක්තිය උපදවා ගැනීම යහපත් කර්ම ශක්තිය උපදවා ගැනීම පිරිසිදු නිර්මල කුසල ශක්තිය උපදවා ගැනීම එය තමන් අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතු කාර්යයක්. පෙරහැර මහා මංගල්‍යයේ පවත්වනකොට පෙරහැර මහා මංගල්‍යයේ පැවැත්වීම එක සංස්කෘතික කාරණයක්. මේ සංස්කෘතියේ තියෙන නැටුම්, ගැයුම්, වැයුම්, පරිසර අලංකාර, ඒ වගේම තමයි ඇඳුම් ආයිත්තම්, ඒ වගේම තමයි හස්තීන් අපි යොදාගෙන ඊටමත් අලංකාර සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවයක් පවත්වනවා. ඒ පවත්වන සංස්කෘතික උත්සවයේ අරමුණ අභිමතාර්ථයේ බවට අපි පත් කරගන්නේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේට සාමූහිකව සම්බුද්ධ පූජාවක් පැවැත්වීම. පෙරහැර කියලා කියන්නේ නිකම්ම නිකං නටන, ගයන, වයන, විනෝද වෙන අවස්ථාවක් නෙමෙයි. අපිට කරන්න පුළුවන් උත්තම දේවලින් අපිට පිළියෙල කරන්න පුළුවන් අලංකාරවත් දේවල් වලින් අපිට පූජා කරන්න පුළුවන් සුන්දර දේවල් වලින් අපි සතු වටිනා සංස්කෘතික උරුමයේ අංගෝපාංග ප්‍රයෝජනෙට අරගෙන අපි ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේට මුළු ගමම එකතු වී මුළු ප්‍රදේශයම එකතු වී මුළු රටම එකතු වී සාමූහිකව ඒකාත්මිකව සෑම දෙනා පවත්වන සම්බුද්ධ පූජාවක් විදියටයි පෙරහැර මහා මංගල්‍යයේ පවත්වන්නේ. ඒ පෙරහැරේදී එක එක්කෙනා තම තමන්ට පුළුවන් විදියට ඒ කටයුතු සඳහා දායක වෙනවා. නැටුම් ශිල්පීන් නර්තනයෙන් දායක වෙනවා. වාදන ශිල්පීන් වාදනයෙන් දායක වෙනවා. ඒ වගේම තරුණ පිරිස් ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථානයේ නම් ශ්‍රී කල්යාණී තරුණ සංවිධානය, ශ්‍රී කල්යාණී ධර්ම විද්‍යාලය එකතු වෙලා ඒ තරුණ පිරිස් තමන් ශ්‍රමයෙන් දායක වෙනවා. පිරිසිදු කිරීම කටයුතු,
අලංකාර කිරීම කටයුතු, අවශ්‍යතා සම්පාදනය කිරීම කටයුතු මේ සියල්ල සිද්ධ කරන්නේ අර මහා සම්බුද්ධ පූජාවේ එක් අංග විදියට. ඒ මහා සම්බුද්ධ පූජාව හැමදෙනාම එකතු වෙලා සාමූහිකව පවත්වන සම්බුද්ධ පූජාවක් බවට පත් කරගෙන තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී ලංකා ධරණී තලයට වැඩම කරපු අවස්ථාව, මේ උතුම් වූ කල්යාණී පුදබිමට වැඩම කරපු අවස්ථාවේ එවක සිටි මණියක් එක දේවනාග රාජෝත්තමයන් වහන්සේ ඇතුළු මේ කල්යාණී පුදබිම, මේ බස්නාහිර පළාතේ මහ ජනතාව එකතු වෙලා අලංකාරවත් පරිසරය සකස් කළා. නෙටුම්, ගෙයුම්, වැයුම්, පුද පූජා, නර්තනාංග, සංස්කෘතිකාංග වලින් මේ පරිසරය ඒකාලෝකමත් කරලා අලංකාරවත් කරලා තථාගත බුදුරජාණන් වහන්සේ පිළිගන්නට, උන්වහන්සේ මේ පුණ්‍ය භූමියට වැඩම කරන්නට සැරසුණා හා සමානව, සෝදානම් වුණා හා සමානව ගෞරවනීය සිතකින් තමයි හැම කෙනෙක්ම පෙරහැර පූජාව නැමැති මේ මහා සම්බුද්ධ පූජාවට ඒකාත්මිකව තම තමන්ට පුළුවන් විදියට තමන්ගේ දායකත්වයේ දීලා සාමූහිකව හැම කෙනාම සම්බන්ධ වෙලා හැම කෙනාගේම දායකත්වයෙන් එක්සිතින් ඒකාත්මිකව කරන සම්බුද්ධ පූජාවක් විදියට අපි මේ උතුම් පූජාව පවත්වන පෙරහැර පූජාව කියන එක විනෝදයේ සඳහා පවත්වන, නැත්නම් හිතේ සතුට සඳහා පවත්වන සැනකෙලියක් විදියට නෙමෙයි අපි ඒක සලකන්නේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පවත්වන පාරිශුද්ධ මහෝත්තම ගෞරවනීය සම්බුද්ධ පූජාවක් විදියට. ඒ විදියට ශ්‍රද්ධාව මුල් කරගෙන, ගෞරවය මුල් කරගෙන ජීවමාන තථාගත බුදුරජාණන් වහන්සේට පවත්වන සම්බුද්ධ පූජාවක් විදියට සලකලා ඒ පෙරහැර මහා මංගල්‍යය පවත්වන්න අතිගෞරවණීය අපේ ගුරු දේවෝත්තම නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදර්ශයෙන් අපට ඒ පෞරාණික චාරිත්‍ර විදි සංරක්ෂණය කරමින්, ආරක්ෂා කරමින්, ගරු කරමින් අපිට ඒ පුරාණ පෞරාණික ඓතිහාසික වත්පිළිවෙත් කියලා දෙන්නේ. මේක තමයි ලංකාවේ අපේ පැරණි පාරම්පරික සංස්කෘතික උරුමය. හැම දෙයක්ම දාර්ශනික අර්ථයක් සහිතව, ගැඹුරු අර්ථයක් සහිතව සිද්ධ කරන්නට අපේ ආදි මුතුන් මිත්තෝ බුදු සමයෙන් ඉගෙන ගත්තා. මේ පෞරාණික විහාර මන්දිරයට ගිහිල්ලා බැලුවොත් ඒ පෞරාණික විහාර මන්දිරයේ තියෙනවා චිත්‍ර සඳහා තෝරාගත්ත මල්. ඒ වගේම තමයි අලංකරණ සඳහා තෝරාගත්ත මල්, කුළුණු සඳහා තෝරාගත්ත මල්, ලී කැටයම් සඳහා තෝරාගත්ත මල්. ඒ හැම මලකම තියෙන්නේ ආශිර්වාදාත්මක ගුණය. එහෙම නැති මලක් එකක්වත් විහාරයේ අලංකරණය සඳහා තෝරාගන්නේ නැහැ. විහාර මන්දිරයට කෙනෙක් ඇතුළු නම් පස්සේ ශ්‍රද්ධාව ඇති වෙන ආකාරයට, ගෞරවය ඇති වෙන ආකාරයට, ආශිර්වාදාත්මක සිතවිලි සිත තුළ ජනිත වන ආකාරයට තමයි ඒ සියල්ලක්ම තෝරා ගන්න. ඉන් එක උදාහරණයක් විතරක් මම කියන්නම්. දැන් අද රැය පැවැත්වෙනවා මේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනා. සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවේදී තථාගත බුදුරජාණන් වහන්සේ 45 වසක් දේශනා කරපු ධර්මයෙන් ඊටාම සුවිශේෂ සූත්‍ර දේශනාවන් රාශියක් තෝරාගෙන තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි මහා කරුණාවෙන් මහා සංඝරත්නය විසින් සජ්ජායනා කරනු ලබනවා. අවුරුද්දක් ආරම්භ වෙන මොහොතේ ඒ කරන පරිත්‍රාණ ධර්ම දේශනාවේ ඒකායන අරමුණ බවට පත් වෙන්නේ දුර්භාග්‍ය දුරුකොට සෞභාග්‍ය ළඟා කිරීම. මේ පිරිත් මණ්ඩපයේ සඳහා අපි පාවිච්චි කරනවා පොල්මල්, පුවක්මල්, වීපොරි, සමන්පිච්ච, මේ আদি මේ හැම එකක්ම පෙරදිග සංස්කෘතියේ සෞභාග්‍ය සස්ත්‍රීකත්වය සංකේතවත් කරන ද්‍රව්‍ය. ඊළඟට පිරිත් මණ්ඩපයට පාවිච්චි කරනවා අබ සහ ඊතන. අබ ඊතන කියන ශාක වර්ග දෙක. අබවලට ආයුර්වේදේ පෙරදිග වෛද්‍ය ශාස්ත්‍රය කියන්නේ රාක්ෂ ග්‍රේත් කියලා. රාක්ෂයන්, යක්ෂයන්, අමනුෂ්‍ය බලවේග පළවා හැරීමේ බලයක් තියෙනවා අබවලට. ඊතන වලට කියනවා භූත හන්ත්‍රු. භූත හන්ත්‍රු කියලා කියන්නේ භූත බලවේග පළවා හැරීමේ ශක්තියක් ඊතන වලට තියෙනවා. එතකොට මේ තෝරාගෙන තියෙන හැම ඖෂධයක්ම, මේ තෝරාගෙන තියෙන හැම මලක්ම,
මේ තෝරාගෙන තියෙන හැම පැලෑටියක්ම පත්‍රයක්ම අර සෞභාග්‍ය කැඳවන්න, දෙවියන්ට ආරාධනා කරන්න, දෙවියන්ට වැඩම කරන්න පුළුවන් සුන්දර සුවඳවත් පරිසරයක් නිර්මාණය කරන්නත් භූත යක්ෂ ආදී මිනිස්යන්ට ගෙදරකට භූමියකට පන්සලකට හානියක් කරන්න පුළුවන්, අයහපතක් කරන්න පුළුවන් අමනුෂ්‍ය බලවේග තියෙනං ඒ අමනුෂ්‍ය බලවේග ඈඩ් කරන්න පුළුවන් විදිහේ දේශනා, ද්‍රව්‍ය, ඖෂධ, උපකරණ තමයි පරිත්‍රාණ ධර්ම දේශනාවකදී භාවිතා වෙන්නේ. මේක අපිට ඊටාම වැදගත් කාරණයක් කියලා දෙනවා. අපේ සංස්කෘතිය තුළ තියෙන හැම වටිනාකමක්ම දාර්ශනික අර්ථයක් තියෙන, ගැඹුරු අර්ථයක් තියෙන, මහා ආශිර්වාදාත්මක අර්ථයක් තියෙන කාරණා විදියටයි පුරාතීතයේ ඉඳලා පෙළ ගැස්වී තිබෙන්නේ. අපිට අතීතයෙන් ලැබෙන ආදර්ශය, තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන ආදර්ශය, අවවාදය, මඟ පෙන්වීම ජීවිතයේ ඉඩ ලැබෙන හැම මොහොතක්ම පුණ්‍ය ශක්තියක් උපදවා ගන්න පුළුවන් මොහොතක් බවට, කුසල ශක්තියක් උපදවා ගන්න මොහොතක් බවට, ආධ්‍යාත්මික ගුණ ශක්තියක් උපදවා ගන්න පුළුවන් මොහොතක් බවට පරිවර්තනය කරගන්න, වෙනස් කරගන්න, කටයුතු කරන්න, එය තමයි තමන්ගේ ජීවිතයට බලවත්ම ශක්තිමත්ම ආශිර්වාදයේ බවට පත්වන්නේ. මේ සංසාරය දුගතියෙන් මුදවා සුගතිය වෙතත් මෝක්ෂය වෙතත් ළඟා කර ගැනීම සඳහා දක්ෂ මල් සකස් කරන කෙනෙක් තමන්ට ලැබෙන මල් වලින් සුන්දර මල් සැරසිල්ලක් කරනවා වගේ අපිට ලැබෙන අවස්ථාවලින් පින්, කුසල්, ආධ්‍යාත්මික පාරමී ගුණ ධර්ම ශක්තියින් දියුණු කර ගැනීමට, උපදවා ගැනීමට, ශක්තිමත් කර ගැනීමට කාලය, එවැගේම බුද්ධිය, ප්‍රඥාව, ශ්‍රමය යෙදවිය යුතු බව තථාගත බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ. එය අපේ දුගතිය වළක්වා සුගතියටත් ඉන් මෝක්ෂයටත් නිර්වාණයටත් යා හැකි, යා යුතු ශක්තිමත් මඟ පිරිසිදු කර්ම ශක්තියක් විදියට සකස් කොට දෙන නිසා අද උතුම් වූ දුරුතු පුරපසළොස්වක් පෝදින ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ පළමු වරට සිරිලක් දිවට වැඩම කළ අනුස්මරණීය පරපසළොස්වක් පොහොය දින උතුම් ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථානයේ දුරුතු මහා පුණ්‍ය පූජෝත්සව මංගල්‍යයේ අවසන් දිනේ වන අද දවසේ මේ උතුම් ධර්මාවාදය තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ ආධ්‍යාත්මික මඟ පෙන්වීම අපි මතක තබා ගමු. එසේ අදහම් අගුණ අකුසල් අපල දුරු කොට සදහම් සුගුණ කුසල් පාරමී දම් ආධ්‍යාත්මික ශක්තියින් දියුණු කොට සසර දුකින් නිදහස්ව ලබන උතුම් නිර්වාණ ධර්මාවබෝධය පිණිස අපටත් මේ බණ ඇසූ රටත් සම්බුද්ධ ශාසනයත් මේ පුණ්‍ය භූමියත් සුරකින දෙවියන්ටත් මේ පුණ්‍ය භූමියේ එවැගේම මේ රටේ අතීතයේ පැවිදි උතුමන් රජදරුවන් රණවිරුවන් ඇතුළු අපේ පාරම්පරික ශ්‍රේෂ්ඨ උතුමන්ටත් රටවාසී ලෝකවාසී හැම දිනාටත් සියලු යහපත පිණිස ශාන්තිය අභිවෘද්ධිය පිණිස කායික මානසික සුව පිණිස දුගතියෙන් මිදීම පිණිස සුගතිය උදා වීම පිණිස සසර දුකින් නිදහස්ව ලබන තුම් නිර්වාණ ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සංපදං සබ්බේ දේවානුමෝ සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සංපදං සබ්බේ නාගා අනුමෝදන්තු සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සංපදං සබ්බේ භූතා අනුමෝ සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සංපදං සබ්බේ සත්තා සබ්බ සංපත්ති සිද්ධියා. අද දවස පුරා සිද්ධ කරගත් මේ පින් ඓතිහාසික ශ්‍රී කල්යාණී රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති අග්ගමහා පඬිතු ජේෂ්ඨ මහාචාර්ය අස්මදාචාර්ය පාදෝත්තම අවසරයි අතිගෞරවාර්හ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කේතාභිදාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරස්ථානයේ මහා සංඝරත්නය මේ උතුම් කටයුතු සඳහා අද දවස පුරා වැඩම කළ මහා සංඝරත්නයත් ඒ වගේම සීල භාවනා සමිතිය සභාපතිතුමන් නිලධාරී මණ්ඩලය ඇතුළු හැමදෙනාමත්
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිලධාරී මහත්වරු කාර්ය මණ්ඩලය ඇතුළු හැමදෙනාමත් ඒ වගේම අද මේ ධර්මදේශනා පින්කමේ දායකත්වයේ මූලිකත්වයේ ප්‍රධානත්වයේගෙන කටයුතු කරන කැලණිය බොන්ඩවත්තේ පදිංචි වෛද්‍ය සරච්චන්ද්‍ර මහත්මාණන් එම මෙතිනිය දුවා දරුවන් ඇතුළු හැමදෙනාටමත් සියලු යහපත ශාන්තිය වාසනාව අභිවෘද්ධිය පිණිස හේතු වාසනා වේවා. විශේෂයෙන්ම වෛද්‍ය සරච්චන්ද්‍ර මහත්මයා බලාපොරොත්තු වන පරිදි AW ඊබට් පියතුමන් TG ලීලාවතී මේනියන් YKD වීරසේන මහත්මයා HK චන්ද්‍රලතා යන මව් පරපුරේ පිය පරපුරේ මිය පරලෝක ප්‍රාප්තෝ මේ පින් අනුමෝදන් වන සතුටු වන ඥාති ශ්‍රේෂ්ඨ තුමන් හැම දෙනාටත් ඔබ අප නමින් මියගිය සියලු දෙනාටත් සගමොක් සුව පිණිස මේ පින් හේතු වාසනා වේවා. නව වසරේ සියලු දෙනාටම සිතක් වේවා, ශාන්තියක් වේවා, යහපතක් වේවා, වාසනාවක් මුදා වේවා, අභිවෘද්ධිය උදා වේවා, සිත සාන්තිය සැලසේවා, ග්‍රහපල උපද්‍රව දෝෂාන්ධකාරයන් දුරීභූත වේවා, ලෙඩ දුක් තුනී වේවා, රටටත් රටවැසි ජනතාවටත් යහපතක්ම වේවා, සෞභාග්‍ය දියුණුව සංවර්ධනය උදා වේවා, නිදුක් නිරෝගී සුව සැලසේවා, අපටත් අප රටත් සම්බුද්ධ ශාසනයත් සුරකින සියලු දෙවියන්ටත් මේ උතුම් කල්යාණී පුදබිම වැඩ සිටිමින් අපව රට සුරකින ශ්‍රී විභීෂණ දෙවියන් මණියක්ක දේවනාග රාජෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු දෙවියන්ටත් දිව්‍ය තේජස, දිව්‍යානුභාවය, දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණ, දිව්‍ය සැප වඩා වර්ධනය වීම පිණිසත් දෙවියන් සහිත සකල ලෝක සත්වයාට අප හැමට සසර දුකින් නිදහස්ව ලබන තුම් නිර්වාණ ධර්මාවබෝධය පිණිසත් මේ මොහොතේ සිද්ධ කරගත් පින්, අද දවස පුරා සිද්ධ කරගත් පින්, දුරුතු මහා පුණ්‍ය පූජෝත්සවයේදී සිද්ධ කරගත් පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද පින්බර දුරුතුපුර 15ක් පොහෝ දවස පූජා සදහම් වන්දනාවේ සන්ධ්‍යා ධර්මානුදේශනාව අප වෙනුවෙන් ධර්මදේශනාව සිදු කළ ගෞරවනීය යතිවරයන්න් වහන්සේ කැලණි රාජමහා විහාරාධිකාරී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නමකයන්ට අවසරයි පූජනීය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්ඛිත ස්වාමින්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ ඊටාම වටිනා ධර්ම කරුණු රාශියක් ඊටාම විචිත්‍රාකාරයෙන් උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දෙසා වදාලා. අපි හැමදෙනාම සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය මේ මොහොතේදී ප්‍රාර්ථනා කරමු. ලැබුවා වූ 2022 වර්ෂය උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු සිදු කරන්නට තිරුවන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. මේ මොහොතේදී ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත පරිස්කාර පූජා කිරීමේ කටයුත්ත සිදුවන මොහොත. සාදු සාදු සාදු. පූජා සදහම් වන්දනාව ගෙනීමේදී අපි තාම ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුයි කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නමකයන්ට අවසරයි පූජනීය කොල්ලිපිටියේ මහින්ද සංඝරක්කිත නායක මහමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ලැබමිනුයි මේ කටයුතු සියල්ලම අප විසින් සිදු කරනු ලබන්නේ. අද පස්වරු 6:30ට කල්යාණි රාජමහා විහාරස්ථානයේ සිට බෝධි පූජාමය පුණ්‍ය කර්මයක් රාත්‍රී 9:30 සිට හෙට පහන් වනතුරු පරිත්‍රාණ ධර්මදේශනාවත් ශ්‍රවණය කරන්නට ඔබ සියලු දෙනාට අපි තාම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. පූජා සදහම් වන්දනාව සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව. පූජා සදහම් වන්දනාව ගෙනීමේදී ජාතික ගුවන්විදුලියේ කාර්මික නිලධාරී සුමේද රුවන්පුර අරුණ නානායක්කාර සහාය ලබා දෙනවා අපි නන්දන සමග විජිත කුමාර. ඒ සමගම නිවේදන නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ උපාලි මාරසිංහ සමග මම ප්‍රේදර්ශන සමන් කුමාර. යලිත් මයික්‍රොෆෝනය ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවා සම්මානතා මැදිරියට යොමු කරද්දී බර්ට්‍රම් කරුණාරත්න සහ අනුරෝධය ඔබ සිහිපත් කරමින් සොහිරිය නිවේදිකා නදීකා ගුණරත්න ඔබට මයික්‍රොෆෝනය යොමු කරන්නේ මේ රමණීය කමනීය පුණ්‍යවන්ත කල්යාණිපුරවරයේ සිට ශ්‍රී ලංකා වාසී ලෝකවාසී සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් ඔබට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හිතවත් නිවේදක සමන් ප්‍රියදර්ශන ප්‍රධාන අපේ කණ්ඩායමට අද උතුම් දුරුතුමස පුරපසළොස්වක පොහොදා ස්වදේශීය සේවා පූජා සදහම් වන්දනාව විසුරුවා හරිනු ලබන්නේ ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ සිටයි.